වහන්සේගේ නාමයෙන් මේ දවසෙත් ඔබට ආචාර කර සිටිනවා. අද දවසෙත් කැමැති සමාජ මාධ්‍ය ඔස්සේ ස්වාමීන් වහන්සේගේ වචනය ඔබට ගෙන එන්නට. මා අද දවසේ ඔබට තෝරාගත්ත වචනය සැබවින්ම අපි ගොඩක් තුලින් බලාපොරොත්තු වෙන දෙයක්. ගොඩක් අයගේ ජීවිතවලින් අපි බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් අපේ ජීවිතවල මේක තියෙනවද කියලා අපි සොයන්නට අවශ්‍යයි. ඉතින් වචනය කුමක්ද කියලා ඔබට කතා කරන්නට ප්‍රථමයෙන් මම කැමතියි ඔබ රැගෙන යන්න බයිබලයේ චරිත දෙකක් ඔවුන්ගේ ජීවිත තුල ක්‍රියා කරපු ආකාරය ඔබට එළිදරව් කරන්නට. මම පළමුවෙන්ම කැමතියි ඔබ රැගෙන යන්න පළවෙනි සාමුවෙල් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 24 වන පදය සහ 30 වන පදය තුල එක්තරා පුද්ගලයෙක් තමන්ගේ පාපොච්චාරණය දෙවියන් වහන්සේ වෙතට ගෙනෙන ආකාරය පිළිබඳව මේ බලන්න 15 වෙනි පරිච්ඡේදයේ 24 වන පදයේ සාවුල් සාමුවෙල්ට කතා කොට මම පව් කෙලෙමි මක්නිසාද මම සෙනගට බය වී ඔවුන්ගේ හඬට කීකරු වූ බැවින් ස්වාමීන් වහන්සේගේ ආඥාවටද ඔබගේ වචනද කඩ කෙලෙමි. ඒ වගේම ඒ පරිච්ඡේදයේ 30 වන පදය ඔහු සඳහන් කරනවා මෙන්න මෙහෙම. එවිට ඔහු මම පව් කෙලෙමි එහෙත් දැනට මාගේ සෙනගගේ වැඩිමහල්ලන්ද ඊශ්‍රායල් වරුන්ද ඉදිරියේ මට ගෞරව දී මා විසින් ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේට නමස්කාර කරන පිණිස මා සමග හැරී ආව මැනයි කීවේය. මේ එක පුද්ගලයෙක් තමාගේ වරද ගැන දෙවියන් වහන්සේට පාපොච්චාරණය කරපු ආකාරය. මම කැමති තවත් චරිතයක් විතර ඔබ රැගෙන යන්න. ගීතාවලිය 51 කියපු ගමන්ම ඔබ හැම කෙනෙක්ම දන්නවා මේක දාවිද් තුමාගේ පසුතැවීමේ ගීතිකාව කියලා. මම ඒ ගීතිකාව 51 10 වෙනි පදයේ සිට 13 වෙනි කොටස දක්වා මේ උදැසන ඔබ සමග බෙදා ගන්නට කැමතියි. දෙවියන් වහන්සේ පවිත්‍ර සිතක් මා තුළ ලැබුව මැනව. ස්ථීර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව. ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහන් නොකළ මැනව. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ගය උගන්වමි. පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නේය. පුද්ගලයන් දෙදෙනෙක් තමන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කරන ආකාරය මේ කොටස් දෙක තුලින් අපිට දකින්නට පුළුවන්. අද දවසේ මගේ මාතෘකාවට මම ඔබ රැගෙන යන්නට කැමතියි. මොකක්ද මාතෘකාව? සාවුල් ස්වකීය තත්ත්වය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ පසුතැවුණා. නමුත් දාවිද් ස්වකීය තත්ත්වය ගැන නොව දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සම්පූර්ණ අවංකත්වයෙන් පසුතැවුණු ලැබුණා. එහෙනම් අද දවසේ මා තෝරාගත්ත මාතෘකාව තමයි අවංකභාවය. බොහෝ විට අපි බලාපොරොත්තු වෙනවා අන් අයගේ. නමුත් අපේ ජීවිතවල මේක තිබෙනවාද කියන දේ අපි අද දවසේ පරීක්ෂා කරන්න යනවා. දැන් මොකද්ද මේකෙන් ලැබුණු ප්‍රතිඵලය? බලන්න සාවුල් රජකමෙන් පහ කරද්දී දාවිද්ට දෙවියන් වහන්සේ මොකද්ද දෙන්නා වූ ත්‍යාගය? අපි බලමු දෙවැනි සාමුවෙල් 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. එවිට දාවිද් මම ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කළෙමි. නාතාන්ට කීය. නාතාන්ද ස්වාමින් වහන්සේ නුඹේ පාපය පහ කළේය. නුඹ නන්සිනවා. උන්වහන්සේ කියනවා නාතන් අනාගත වත්තුතර ඇතුළේ නුඹේ පාපය පහ කරා කියලා. පරණ ගිවිසුමේ පාපයට වැස්මක් තිබෙන්නේ. හැබැයි මේ ස්ථානයේදී දෙවියන් වහන්සේ තෝරගත්ත 16 කියනවා නුඹගේ පාපය පහ කරා කියලා. ඒක සුවිශේෂ ස්ථානයක් පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අවංක වූ පසුතැවීමට දෙවියන් වහන්සේගේ පිළිතුර ලැබුණා. මගේ අද දවසේ මාතෘකාව අවංකත්වයේ පසුතැවීම නොවේ. ඉතින් මම කැමති තවත් මේ වගේම බයිබලයේ තුල කතා කරන අනර්ග චරිතයක් වලට ඔබව රැගෙන යන්න. ඔහු ගැන දෙවියන් වහන්සේ එක්තරා අවස්ථාවක මෙන්න මෙහෙම කියනවා. එවිට ස්වාමීන් වහන්සේ
නුඹ මාගේ මෙහෙකරු යෝබ් ගැන කල්පනා කරන්නේද? ඔහු මෙන් නිර්දෝෂී වූ අවංක වූ දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ නපුරෙන් වැළකී සිටිනා වූ මිනිසෙක් පොළොවේ නැතයි කීවේය. දෙවියන් වහන්සේ යෝබ් ගැන යෝබ් පොතේ 8 වෙනි පරිච්ඡේදය පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ මේ ආකාරයට සාක්ෂි දරනවා. වෙනස්සේ කියනවා ඔහු මෙන් නිර්දෝෂී වූ අවංක වූ කෙනෙක් නැහැ කියලා. යෝබ් මේක ආරක්ෂා කරාද නැද්ද? බලන්න යෝබ්ගේ භාර්යාව එක්තරා අවස්ථාවක මේ ආකාරයට කියනවා. සාතන් ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා වූ නපුරු gadu හට ගැනීමෙන් ඔහුට පහර දුන්නේය. එවිට ඔහුගේ භාර්යාව නුඹේ අවංකකම තවත් පවත්වාගෙන ඉන්නවාද? දෙවියන් වහන්සේ අත්තර දමා මැරෙනු මැනවයි කීවේය. ඒත් යෝබ් ඇයට කතා කොට කියනවා අඥාන ස්ත්‍රිය එකෙනෙක් කතා කරන්නක් වෙන් කතා කරෙහිය. අපි දෙවියන් වහන්සේ අති යහපත පිළිගන්නම් අයහපතත් පිළිගන්නට ඕනෑයයි නොවේදයි කීවේය. යෝබ් 2:7 පදයේ මේ ආකාරයට සම්බන්ධ වෙනවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ යෝබ් කෙරේ දක්වා වූ ඒ අවංකත්වය, විශ්වාසය, ඒ අවංකත්වය යෝබ් විසින් ආරක්ෂා කරනු ලැබුවා. ඔබ මතක තියාගන්න. දෙවියන් වහන්සේ යෝබ්ව නිර්දේශ කරන අවංක පුද්ගලයෙක් කියලා යෝබ් විසින් එය ඔප්පු කරනවා. ඔබට තේරෙනවද මේ අවංකත්වය කෙතරම්නම් වැදගත් දෙයක්ද කියලා? කොහොමද අවංකත්වය අපි ආරක්ෂා කරන්නට අවශ්‍යයි? දෙවියන් වහන්සේ අප තුළින් බලාපොරොත්තු වෙන දෙයක්. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන සෙනගක් ලෙස අවංකත්වය අපේ ජීවිතයේ තිබෙන්නට අවශ්‍යයි. එසේනම් අපි මේ දවසේ අපි බලන්නට යනවා අපි කෙසේද අපේ අවංකත්වය නැති කරගන්න හේතු මොනවද කියලා. මම කැමතියි ඔබ රැගෙන යන්නට නැවත බාරයක් අපේ උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 වෙනි පද වෙතට. උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 පදය මෙසේ සඳහන් වෙනවා. මිසරවරුන් නුඹ දුටු විට මෑ ඔහුගේ භාර්යාව කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත. ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධ වන පිණිස නුඹ කරනකොට මාගේ ප්‍රාණය ගැලවෙන පිණිසද නුඹ මාගේ සහෝදරියයි කියන ලෙස ඉල්ලමි. මොකද්ද සිද්ධ වෙන්නේ? තමන්ගේ ජීවිතයේ තිබෙනා වූ බය නිසා මේ ස්ථානයේදී ආබ්‍රහම් කියනවා නුඹ මගේ භාර්යාව කියන්න එපා. නුඹ මගේ සහෝදරිය කියන්න. අවංකත්වය අහිමි වෙනවා බිය නිසා. සමහර දේවල් අපි ජීවිතේ මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. අපි අවංකව නොවි සිටිනවා අපිට සමහර දේවල් නොලැබී යයි කියලා. ඒ සමහර දේවල් නොලැබෙයි කියලා බිය නිසා අපේ අවංකත්වය අපි පාවා දෙමින් කටයුතු කරනවා. මගේ සහෝදරයා සහෝදරිය, තවත් එක කරුණකට මම රැගෙන යන්නට කැමතියි. තවත් උප්පත්ති පොතේ 27 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා රසවත් කෑමක් සාදන්නේ නුඹේ සහෝදරයා වූ ඔසවුට කියනවා ඇසිනි. එබැවින් මාගේ පුත්‍රය මා නුඹට අනකරන කාරණය ගැන මගේ හඬට කීකරු වෙන්න. ඔබ දන්නවා රෙබේකාගේ පෙළඹවීම යාකෝබ් වෙතට එනවා. රෙබේකා ඇවිල්ලා කියනවා යාකෝබ්ට නුඹේ පියා නුඹගේ සහෝදරයට කිව්වා රසවත් ආහාර වේල සකස් කරලා දෙන්න කියලා. නුඹේ සහෝදරයා කැලේට ගියා. නුඹ දැන් ගොස් ඒ ආහාර වේල ඉක්මනින් පිළියෙල කරලා ඔබේ පියාට ලබා දී ඒ ආශිර්වාදය ලබා ගන්නට. තමන්ගේ මවගේ පෙළඹවීම නිසා යාකෝබ් මේ අවංකත්වයේ අත්හැරීමට කටයුතු කරනවා. මතක තියාගන්න දෙවැනි කාරණය තමයි යම් කෙනෙකුගේ පෙළඹවීම මත යම් කෙනෙකු ඔබ උනන්දු කිරීම මත ඔබේ අවංකත්වය ඔබෙන් ගිලිහෙන්නට පුළුවන්.
බොහෝ වෙලාවට අපි නිවසවල සිටින විට අපි අනවශ්‍ය දුරකථන ඇමතුමක් එන විට මම බොහෝ වෙලාවට දැකලා තියෙනවා අපි කියනවා ගෙදර නෑ කියන්න කියලා. යම් කෙනෙක් ඇවිල්ලා හිඟන්නේ ඇවිල්ලා ගෙදර දොරට තට්ටු කරනකොට අපි ඉන්නව කෙනෙකුට කියනවා දරුවෙකුට කියනවා ගෙදර කවුරුත් නැහැ කියලා කියන්නේ කියලා. අපි අවංකත්වය නැති කරන පිණිස අපි දරුවන්ට පවා පොළඹවනවා. අපි එසේ ප්‍රකාශ කිරීම තුළින් අපේ දරුවන් පවා ඔවුන්ගේ මේ අවංකත්ව නැති ජීවිතයට ඇතුල් වෙනවා. මගේ අම්මා බොරු කිව්වා අය අවංක නැහැ. මෙවැනි හැඟීමක් දරුවන් තුළට ඇතුල් වෙනවා. ඒ නිසා මතක තියාගන්න දෙවෙනි කාරණය මම අද දවසේ ඔබට කතා කරන අවංකත්වය නැති කරන අන් අයගේ පෙළඹවීම නිසා අවංකත්වය නැති වෙනවා. ඒ වගේම කැමති තවත් රැගෙන යන්නට එම කොටසෙම තවත් කොටසක් තිබෙනවා. රෙබේකා මොන වගේ පෙළඹවීමක් කරත් යාකෝබ්ට එය නොකර සිටින්නට තිබුණි. මොකද්ද හේතුව? යාකෝබ්ට එය නොකර සිටීමට සිද්ධ වුණේ මම විසින් ඒ ප්‍රකාශ කරපු දේ නිසා. නමුත් ඔබට මට මෙවැනි අවස්ථා එන විට නිර්භීතකමක් තිබෙන්නට අවශ්‍යයි ඒ අවංකකම තුල රැඳී සිටින්නට. අද බොහෝ අයට නිර්භීතකමක් නැහැ අවංක තුල රැඳී සිටින්න. සමහර වෙලාවට යම් කාර්යයක් කරගැනීමට ගිය විට අල්ලස් මුදලක් ඉල්ලුවා වෙන්න පුළුවන්. අපිට නිර්භීතකමක් නැති වෙලා තිබෙන්නට පුළුවන් ඒට උත්තර දෙන්නට. අපි නිර්භීතකම නැති නිසා ඒකට එකඟ වෙන්නට පුළුවන්. මතක තියාගන්න. නිර්භීත කෙනෙක් වෙන්නට අවශ්‍යයි අවංක මිනිසෙක් ලෙස ජීවත් වෙන්න. වැරදි දේ ප්‍රතික්ෂේප කරන්නට නිර්භීත ශක්තිය ඔබට මට තිබෙන්නට අවශ්‍යයි. එසේනම් තවත් කාරණයකට යන්නට කැමති වූවත් සමග මුදලට ඇති ආසාව හතරවෙනි කාරණය ලෙස මම ඔබ සමග ගිරින්නට අවශ්‍යයි. යෙසායා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා අල්ලසට දුෂ්ටයාට නිදොස් කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහ කරන්නා වූ අයින්ට දුක් වේ. නැවතත් කියන්නම් අල්ලසකට දුෂ්ටයා නිදොස් කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහ කරන්නා වූ අයින්ට දුක් වේ. මගේ සහෝදරයා සහෝදරිය මුදල් ආසාව නිසා තමන්ගේ ආත්මය තමන්ගේ අවංකකම පාවා දෙන මනුෂ්‍යයන් අද බොහෝ ස්ථානවල දැකිය හැකියි. මම කතාවක් අහලා තිබෙනවා. එතන කියනවා ළමෙක් හම්බෙන්නට ගියපුවාම හොස්පිටල් එකේ ඉන්න අයට පගාව දෙනවා. ළමයා හම්බෙලා එළියට එනකොට උප්පන්න සාතිකේ ලබා ගන්නට පගාව දෙනවා. ළමයා වැඩි දියුණු වෙලා පාසලට ඇතුල් වෙන්න යනකොට පගාව දෙනවා. මේ ආකාරයට අපි රළක් කැඩිලා හොස්පිටල් එකට ගියාම පගාව දෙනවා. මැරිලා මිනිහ හොස්පිටල් එකෙන් එළියට ගන්න ඕන වෙච්චාම පගාව දෙනවා. රැකියාවක් ලබා ගන්න ඕන වෙච්චාම පගාව දෙනවා. රැකියාව උසස් වීම ලබා ගැනීමට අවශ්‍ය වෙද්දී පගාව දෙනවා. මෙලෙස සමාජය තුල යම් මතයක් ගොඩ නැගිලා තිබෙනවා. මතක තියාගන්න. ආරම්භයේ සිට අවසානයේ දක්වාම මෙවැනි පඩිපෙළක් මෙවැනි අවංකත්වයේ රහිත පරිසරයක් ගොඩ නැගිලා තිබෙන්නේ මිනිසයා තුල මුදලට ඇත්තා වූ දැඩි ආශාව නිසායි. සමහර ව්‍යාපාර ශේෂ්ත්‍රවල සමහර ව්‍යාපෘති අනුමත කර ගැනීමේදී රාජ්‍ය ආයතනවල යම් දේවල් කර ගැනීමේදී මෙවැනි දේවල් සිදු වෙනවා කියලා සමාජය තුල මතයක් තිබෙනවා. හැබැයි ඔබ මතක තබා ගන්න. ඔබ අවංක කෙනෙක් නම් දෙවියන් වහන්සේ ඉදිරියේ මුදලට ඇති ආශාව නිසා ඔබගේ අවංකත්වය කිසි විටක පහ කර ගන්නට එපා. ගෙවිය යුතු දේ නොගෙවා සිටීම අපේ අවංකත්වය පිළිබඳ ගැටලුවක්. සමහර වෙලාවට අපිට ගෙවීමට ඇත්තේ තාමත් සුළු මුදලක් දෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපි යමු වරි පණ. වරි පණ සාමාන්‍යයෙන් ඉතාමත් සුළු වටිනාකමක් තමයි වාර්ෂිකව එන්නේ. නමුත් අපි ඒක ගෙවන්න අවංක වෙන්නේ නැහැ. අවංක වෙන්නේ නැහැ කියලා කියන්නේ ගෙවන්න බැරිකම නෙවෙයි. ගෙවන්න උනන්දුවක් නැතිකම. අපි විසින් ගෙවිය යුතු දේ අපි ගෙවන්නට අවශ්‍යයි. පොඩි මුදලක් ණයට ගත්තාම අපි ඒක ගෙවන්න උනන්දු වෙන්නේ නැහැ. ඒකෙන් අපගේ ජීවිතයේ තිබෙන අවංකත්වය අපි විතින් නැති කර ගන්නවා. ඒ නිසා මතක තියාගන්න මේ අවංකත්වය නැති කරන ප්‍රධානම මාර්ගයක් තමයි මුදල. එම නිසා මුදලට
ආසාවේ නැත්නම් මුදල නිසා ඔබගේ අවංකත්වය කිසි විටකත් පහ කරගන්න එපා. ඇයි අපි අවංක විය යුත්තේ? හිතෝපදේශ පොතේ 3 වෙනි පරිච්ඡේදය 32 වෙනි පදය. ඇයි අපි අවංක විය යුත්තේ? අක්නිසාද වංක තැනත්තා ස්වාමීන් වහන්සේට පිළිකුලක් ය. නමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමග ඇත්තේය. අමතක කරන්න එපා. ස්වාමීන් වහන්සේ සමග මිත්‍රකමක් තිබෙනවා. මිත්‍රත්වයක් ගොඩනැගිලා තියෙන සුදු බයිබලයේ කියනවා අවංක මිනිසයා සමග. ඔබ දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් නම් ඔබ අවංක කෙනෙක් වෙන්නට අවශ්‍යයි. මා දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් නම් මා අවංක කෙනෙක් වෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඔබ කැමති රැගෙන යන්න ගීතාවලිය 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයට මක්නිසාද ස්වාමීන් වහන්සේ ධර්මිෂ්ඨසේක උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට ප්‍රියවනසේක අවංක අය උන්වහන්සේගේ මුහුණ දකින්නේය. අවංක පුද්ගලයා දෙවියන් වහන්සේගේ මුහුණ දකිනවා. පරණ කිවිසුම තුල දෙවියන් වහන්සේව දකින්න බැරි දෙයක්. නමුත් උන්වහන්සේගේ මුහුණ දකින්න පිණිස ඔබ සුදුස්සෙක් බවට පරිවර්තනය වෙනවා ඔබගේ අවංක ජීවිතය. එසේනම් අපි අවංක නම් උන්වහන්සේගේ මුහුණ අපිට දකින්නට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ සමග මිත්‍රත්වයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. කැමති නැවත වාරයක් හිතෝපදේශ පොතේ 28 වන පරිච්ඡේදයේ 10 වෙනි පදයට බෝරගෙන යන්නට. නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුලා කරන තැනැත්තා තමාගේම වලේ වැටේ. ඒත් සම්පූර්ණ අයට යහපත උරුම වේ. යහපත උරුම වේ. දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක අය නපුරු මාර්ග වලට වැටෙන්නේ නැති අතර ඔහුගේ ජීවිතේ යහපත් මාර්ගයේ ගමන් කරන බව උන්වහන්සේගේ වචනය තුල අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මතක තබා ගන්න. අවංක පුද්ගලයෙක් කිසිදු විටක පරාජය වෙන කෙනෙක් නෙවෙයි. తాවකාලික පරාජයන් නිසා බොහෝ අය තමන්ගේ අවංකත්වය පසකින් තබනවා. බොහෝ අය දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව කටයුතු කරනවා. తాවකාලික උරුමයන් නිසා, తాවකාලික අවශ්‍යතාවයන් නිසා අපි එසේ කිරීමද වැදගත් වෙන්නේ. එසේත් නොමැතිනම් පාවුල්තුමා 1 කොරින්ති 11 පළවෙනි පදේ කියනවා මා ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගත්තා මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න. පාවුල්තුමා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගත්තා. එසේනම් නුඹලාට පුළුවන් දැන් මාව ආදර්ශයට ගන්න. එසේනම් ඔබ මහතක් සිතන්න ඔබගේ ජීවිතයට ඇඟිල්ල දික් කරලා කටක් කැරලා කෙලින් කියන්න පුළුවන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මම අනුගමනය කරපු නිසා ආදර්ශයට ගත්ත නිසා මා දෙස මාව ආදර්ශයකට ගන්නට කියලා ඔබට මට කියන්නට පුළුවන්ද? එසේ කියන්නට හැකිනම් ඔබත් මමත් සැබවින්ම දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව ජීවත් වන කෙනෙක්. මම විශ්වාස කරනවා ඔබ සැබවින්ම දෙවියන් වහන්සේගේ පාමුලේ අවංක කෙනෙක් බව. එසේනම් මතක තියාගන්න උන්වහන්සේගේ පාමුලේ කිසි විටකත් ඔබ පරාජිත කෙනෙක් නොවේ, ජයග්‍රාහී කෙනෙක්. එසේනම් උන්වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඔබේ ජීවිතය තුළ ගමන් කරන්නාseම උන්වහන්සේ ලෙස ඔබ ජීවත් වෙන්නට නම් උන්වහන්සේගේ උසට මහතට ගොඩ නැගෙන්නට නම් ඔබ විසින් අවංක වූ දෙවියන් වහන්සේට ලං වූ මිත්‍ර වූ මනුෂ්‍යයෙක් ලෙස ඔබගේ ජීවිතය ගමන් කරන්නට අවශ්‍යයි. ඔබේ සහෝදරයා සහෝදරිය මම විශ්වාස කරනවා අද දවසේ ඔබට දුන්නා වූ පණිවිඩය තුළ ඔබේ ජීවිතයට යම් දෙයක් එකතු කරගන්නට සුදාතන් වහන්සේ මඟ පෙන්වන බව. එසේනම් අපි ආ ස්වාමීන් වහන්සේට මේ කාලේ බාර කරලා අපේ ජීවිත බාර කරලා අපි යාඥා කරලා අවසන් කරන්නට යනවා. ජීවමාන දෙවියන් වහන්සේ අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ අලංකාරෝ ජීවමාන ස්වාමිනී මේ දවස අපිට දුන්න නිසා ස්වාමිනී අපිට හුස්ම අරගෙන ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්න දීලා තිබෙන ප්‍රේමයෙන් සස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. මගේ සමිදාන් වහන්සේ මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ
ස්වාමිනී අපි හැම කෙනෙක්ගේම ජීවිත තුළ ස්වාමිනී අවංකත්වයේ හදවත, අවංකත්වයේ මානසිකත්වය, අවංකත්වයේ ගමන අපි තුළ තබන්න කියලා ආඥා කරනවා ස්වාමීන් වහන්සේ. කිසි විටකත් ස්වාමිනී විවිධ අවශ්‍යතාවයන් නිසා, බිය නිසා, ස්වාමිනී පරාජය නිසා, ස්වාමිනී මුදල නිසා ස්වාමීන් වහන්සේ අපේ කිතුණු ගමන තුළ අවංකත්වයේ පහතට නොහැදෙන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්නට, මඟ පෙන්වන්නට ස්වාමිනී එවැනි අවස්ථා පරාජය කරන්නට ඔබ වහන්සේගේ ශක්තිය අප මත තබන්නට කියලා ආඥා කරනවා ස්වාමීන් වහන්සේ. දෙවි ප්යාණනි ඔබ වහන්සේගේ දෑතට දවසේ මේ සියලු සෙනඟ බාර කරනවා. ස්වාමිනී උන්ට ආශිර්වාද කරන්න ස්වාමිනී එදිනදා අවශ්‍ය සියලු දේ ඔබ වහන්සේ සමයමින් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔවුන්ගේ ජීවිත මත තබන්නට කියලා ආඥා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශුද්ධ වූ නාමයෙන්. ආමේන්. හොඳයි ඔබට යේසු පිටයි ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා මම විශ්වාස කරනවා උන්වහන්සේගේ ප්‍රේමය මේ දවසේ ඔබ සමග ඇතැයි සිතා. ඔබට යේසු පිටයි.